පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ජාතක පාළියේ සඳහන් වෙන පුංචි අවදියේ ඉඳලා ඔබ ටිකක් දන්න අහලා තියෙන මේ සාම ජාතකයේ තමයි ධර්ම මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ. තරමක් දීර්ඝ දේශනාවක් බැවින් සමහර වෙලාවට මේ දේශනාවෙන් අමතරව තව දේශනාවක් දෙකක් මේ මාතෘකාවෙන් සිදු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ උතුම් වූ සාමජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විශේෂිත කාරණාවක් නිසා. ශ්‍රීමක ධාතුවේම දේශනා කළ ජාතක පාළියේ භාග්‍යවතුන් වහන්සේ ජාතක කතාවක් ගෙනහැර දක්වන්නේ විශේෂිත අවස්ථාවක ඒ කරුණ පැහැදිලි කිරීම සඳහා. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මව්පියන්ට උපස්ථාන කරපු එක භික්ෂූන් වහන්සේ නම අරමුණු කරගෙන තමයි මේ සාමජාතකයේ දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ සැවැත් නුවර එක සිටු පවුලක් හිටියා. ඒ සිටු පවුලේ එක දරුවයි හිටියේ. මේ දරුවා කෙමෙන් කෙමෙන් හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා තරුණ වයසට ආවා. එක දවසක් තමන්ගේ මාලිගාවේ උඩුමහන් තලාවට නැගලා බලහම බොහොම පිළිවෙලට සුදු ඇඳගත්ත. තෙල් මල් අරගත්ත. වැල නොකැඩුන විශාල පෙරහැරක් වගේ පිරිසක් ගමන් කරනවා. මේ දරුවා විමසිලිමත් වුණා මේ අය කොහෙද මේ යන්නේ කියලා. මේ හැමෝම යන්නේ ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. මේ දරුවටත් හිතුණා මමත් යන්න ඕනේ බණ අහන්න. එහෙම හිතලා එයත් අවශ්‍ය දේවල් අරගෙන පිරිසත් එක්ක ගමනට එකතු වුණා. එදා ධර්මදේශනාව අවසානයේ මේ ළමයා තීරණය කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිර්මල සසුන් මග ගිහි ජීවිතය තුළ ඉඳලා මුදුන්පත් කරගන්න එක ඒ තරම්ම පහසු නෑ. මට පැවිදි වෙන්න තිබුණොත් මේ මග මනාව මට ගමන් කරන්න පුළුවන්. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දේශනාව අවසානයේ මතක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මහාන කරන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා වගකිව යුතු අය කවුද ඉන්නේ? සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේ අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මතක් කළා මව්පියන්ගෙන් අවසර නැත්තම් මේ ශාසනය පැවිදි කරන්නේ නැහැ කියලා. එහෙනම් මං අවසර අරන් එන්නම් කියලා පිටත් වුණා. මව්පියන්ට කාරණාව දැන්නුවහම මව්පියෝ ඒකට කොහොමවත් එකඟ වුණේ නැහැ. පවුලේ ඉන්නේ එක දරුවයි. ඒ දරුවා පැවිදි කරාම මේ සිටු පවුල ඉස්සරහට ගෙනියන්න කෙනෙක් නැහැ. නමුත් දරුවා කියනවා මට මහාන වෙන්නම ඕනේ. දැන් මහාන වෙන්න දෙන්නේ නැහැ කියලා මෙයා උපවාසයක් පටන් ගත්තා. නොකා නොබී ඉන්නවා. දවසක් දෙකක් තුනක් ගත වුණා. මව්පියන්ටත් හරි දුකයි. අඬ අඬ කාරණාව කියනවා. බැරිතන යාළුවන්ටත් කිව්වා නෑදෑයන්ටත් කිව්වා ඕගොල්ලොත් කියලා බලන්න කියලා. යාළුවෝ නෑයෝ නෙමේ කවුරු කීවත් මේ හිත දැන් මහානකමටම නැමිලයි තියෙන්නේ. අන්තිමට නෑදෑයෝ සඳහන් කළා මෙහෙම හිටියොත් මේ දරුවා මැරෙනවා. මැරුණොත් අපට දරුවෙක් ඇත්තෙම නෑ. මහාන කළොත් අර ඉන්නේ අපේ හාමුදුරුවෝ කියලා කියන්න කෙනෙක් හරි ඉන්නවා. අපි මෙයා මහාන කරමු කියලා. මව්පියන්ගේ කැමැත්තත් ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වුණා. අවුරුදු කීපයක් මහා සංඝරත්නයේ යටතේ
ශාසනය පිළිබඳව කරුණු කාරණා දැන ඉගෙන ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ටිකක් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා තනියම ගුණ පුරන්න භාවනා කරන්න කටයුතු යොදා ගන්න තීරණය කළා. මට අවසරද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. උන්වහන්සේ සවැත් නුවරින් බොහොම ඈත ප්‍රදේශයකට වැඩම කළා. යොදුන් ගානක් දුර වැඩම කරලා එක පිටිසර ගමක් ඇසුරු කරගෙන වන ලැහැබක කුටියක් හදාගෙන උන්වහන්සේ ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරන්න බොහෝ සේ මහන්සි වුණා. දැන් පිටත් වෙලා ගිහිල්ලා 12 අවුරුද්දක් විතර. මෙහි ගිහිල්ලා 12 අවුරුද්දක් විතර. නමුත් තවත් විශේෂ ඵලයක් නම් Tamanට හම්බුනේ නැහැ. මෙහෙම කාලෙ ගෙවෙනකොට සවැත් නුවරින් නික්මුණ තවත් එක භික්ෂූන් වහන්සේ නමක් කෙමෙන් වැඩම කරමින් මේ කුටියටම ළඟා වුණා. උන්වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු ආගන්තුක වත් පිළිවෙත් ටික සම්පූර්ණ කළා. ඒ සියල්ලම ඉවර කරලා පසෙක වාඩි වෙලා වන්දනා කරලා අහනවා ස්වාමීනි කොහේ ඉඳලාද වඩින්නේ? උන්වහන්සේ සඳහන් කළා මම සවැත් නුවර කෙනෙක්. ස්වාමීනි බොහොම සතුටුයි. මමත් සවැත් නුවර. කොහොමද ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ දවස්වල සනීපෙන් වැඩ ඉන්නවද? මහා සංඝරත්නය බොහොම හොඳින් නේද? මෙන්න මෙහෙම ආගිය තොරතුරු බොහොමයක් ඇහුවා. අහනවා ස්වාමීනි මතකද අර සවැත් නුවර අහවල් වීදියේ සිටු පවුලක් ජීවත් වුණා. දැන් කොහොමද ඒගොල්ලෝ කියලා ඇහුවා. අර හාමුදුරුවෝ සඳහන් කළා අනේ ආයුෂ්මතුන් ඒ සිටු පවුල ගැන මොකවත් මගෙන් අහන්න එපා. උන්වහන්සේ හොය ඇයි ඒ සිටු පවුලේ දැන් නැහැ කවුරුවත්. මම දන්න හැටියට ඒ සිටු පවුලේ ඉඳලා තියෙන එක පුතෙක්. ඒ පුතා මීට සෑහෙන කලකට කලින් මහාන වෙලා. සිටු පවුල ඉස්සරහට ගෙනියන්න කවුරුවත් නැහැ. සිටුතුමාගේ කුඹුරු යායවල් ඉඩකඩම් හේන් වැඩ කරපු මිනිස්සු කල්පනා කළා මේ ධනය ගෙනහිල්ලා සිටු ගෙදර ගොඩ ගැහුවා කියලා කවුද මෙවුවා බලන්නේ? කවුද මේවගෙන් ප්‍රයෝජන ගන්නේ? ඒ හින්දා මේවා දෙන්න ඕනේ නැහැ කියලා වැඩ කරන අය ඒ ආදායම් තියාගත්තා. ගෙදර ඉන්න දැසිදස්සු වැඩ කරන අතරේ මාලිගාවේ තිබිච්ච වටිනා දේවල් හුඟක් අරන් ගියා. ඉතින් තිබිලා වැඩක් නැහැ මහ දෙන්න මරණයටපත් වුනහම මා විනාශ වෙනවා කියලා. අන්තිමට සිටු තුමාටයි සිටු දේවියටයි ජීවත් වෙන්නවත් මගක් නැහැ. ඉන්න ගේ දොර පවා විකුණා. කාලයක් තිස්සේ රං තැටිය වළඳපු සිටු යුවල දැන් වලං කබල් දෙකක් අරගෙන හිඟමනේ යනවා. මේ කරුණු කියනකොට ස්වාමීන් වහන්සේ ගැස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. අනික් ස්වාමීන් වහන්සේ ඇහුවා ඇයි කියලා. ඒ මගේ මව්පියෝ නිසා. එහෙනම් යන්න ගිහිල්ලා එයාට උපස්ථාන කරන්න රැක බලා ගන්න කියලා කිව්වා. ස්වාමීනි කොහොමත් මම ඒක තීරණය කරලා තිබුණේ. මේ ජීවිතෙන් මට මේ ශාසනයෙන් ඵලයක් ලැබෙන එකක් නෑ වගේ. මව්පියොත් අසරණ වෙලා ඉන්න නිසා මං මේ ගමන යනවා කියලා උන්වහන්සේ පිටත් වුණා. පහුවදාම සෑහෙන දුරක් ගෙවාගෙන ඇවිල්ලා ජේතවනාරාමේ පිටිපස්සට තියෙන මාර්ගයට අවතීර්ණ වුණා. එක පැත්තකට ගියොත් ජේතවනයේට අනිත් පැත්තට ගියොත් සවැත් නුවර නගරයට. කල්පනා කළා සිවුරු ඇරලා අම්මා තාත්තා පෝෂණය කරන කාලේ වෙනකොට නැවත බුදුන් දකින්න අවස්ථාව එයිද දන්නේ නැහැ. ආපු එකේ භාග්‍යතුන් වහන්සේ වැඳගෙනම යනවා. හැබැයි පින්නතුනි මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ බුදුරජාණන් වහන්සේ එදා උදේ
දිවසින්ම දැකලයි තියෙන්නේ මේ භික්ෂුව මේ විදිහට අද එනවා කියලා. අන්න ඒක නිසා උන්වහන්සේත් වැඩිය හින්දා මව්පියන්ගේ ගුණ අන්තර්ගත කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරමින් හිටිය. පසක ඉඳගෙන උන්වහන්සේත් ඒක ඇහුවා. ඒ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා පැවිදි වෙලා ඉන්න පුතෙකුට නමුත් තමන්ගේ අම්මටයි තාත්තටයි පිඬිසිඟා වැඩලා හරි ආහාර සපයලා දීලා පෝෂණය කළ යුතු වගකීමක් තියෙනවා කියලා. ඒ දේශනාව ඇහුවහම හිතේ මල් ගොන්නක් පිරුණ වගේ අනේ ශ්‍රමණ ජීවිතෙන් පිරිහෙන්නයි මම ලැහැත්ති වුණේ. ගිලිහෙන්නයි මම ලැහැත්ති වුණේ. නමුත් බුද්ධ දේශනාවට අනුව දැම්මට පැවිද්දෙන් මිදෙන්නේ නැතුවම පුළුවන් මව්පියන්ට සලකන්න. එහෙම හිතලා පහුවදා උදේ එළි වුණා. මව්පියෝ හොයාගෙන යන්න ඕනේ. උන්වහන්සේ උදේම පිටත් වෙන්න කල්පනා කළත් ආයෙත් හිතුවා දිලින්දෝ ළඟට යනකොට නිකම්ම යන්නේක හොඳ නෑ. තව ටිකක් වෙලා ඉඳලා උන්වහන්සේ දෙමව්පියන්ටත් එක්කම කැඳ පිළිගත්තා. කැඳ පිළි අරගත්තත් 12 අවුරුද්දක් තිස්සේ පිණ්ඩපාතෙන්ම තමයි ජීවත් වුණේ. පළවෙනි වතාවට අවුරුදු 12කට පස්සේ පිඬුසිඟා වඩින්න නැතුව දානි ටිකක් පාත්‍රයට ලැබුණා. උන්වහන්සේට හරියට දැනුනේ මහානකමින් පිරිහුණාද වගේ. පිඬුසිඟා යෑම ඒ තරම්ම ජීවිතේට බද්ධ වෙලා. කෙසේ වෙතත් ලැබුණ කැඳ ටිකත් අරගෙන උන්වහන්සේ පිටත් වුණා අම්මා තාත්තා හොයන්න පරණ ගෙදර දිහාට. උදේම නිසා මව්පියොත් හැරමිටි වළංකබල් අරගෙන කැඳ පිණ්ඩපාත යන්න ලෑස්තිය. හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඒ දෙපළ දිහා බලාගෙන හිටියා. ඒක දැක්ක අම්මා. දැකලා සිටුතුමාට කියනවා සිටුතුමනි හාමුදුරු කෙනෙක් වැඩලනි. මොකද කියලා අහලා බලන්න කියලා කිව්වා. ස්වාමීනි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් වගේ. එහෙනම් ඉතින් අපි මොනවද දෙන්නද? උන්වහන්සේට තව ටිකක් ඉස්සරහට වඩින්න කියන්න. එහෙම කියහම ඒකත් ගිහිල්ලා කීවා. ඒත් යන්නේ නැහැ. ස්වාමීනි වඩින්නේ නැණි කියලා කිව්වා. ඒ වෙලාවේ සිටුතුමා සඳහන් කළා එහෙනම් බලන්න ඔබේ පුතාද කියලා. ළඟට ගිහිල්ලා තව ටිකක් විපරම් කළා. ඇත්තටම ඇවිල්ලා ඉන්නේ පුතා. ඒ අම්මා පුතාගේ පය පාමුල වැටිලා අඬන්න පටන් ගත්තා. ඒක ඇහුණ සිටුතුමාට. සිටුතුමත් ඇවිල්ලා අඬනවා. මව්පියන්ගේ කඳුළු වලින් ස්වාමින් වහන්සේගේ පතුල හේදිලා යනවා. ස්වාමින් වහන්සේගේ කඳුළු වලින් මව්පියන්ගේ පිට හේදිලා යනවා. තුන් දෙනාම සෑහෙන වෙලාවක් ඇඬුවා. අඬලා මේ පුතා හිත දැඩි කරගෙන අම්මා තාත්තා නැගිට්ටවලා අර පාත්තරෙන් අරගෙන ආපු කැඳ ටික දෙන්නට බෙදලා දුන්නා. දවල් පිණ්ඩපාතේ වැඩලා දානි ගෙනල්ලා දුන්නා. ස්වාමින් වහන්සේට පිඬුසිඟා වඩිනකොට සමහර දවස්වලට හම්බ වුණ පිරිකර ඒ ඇඳුම් ගෙනල්ලා කපලා අම්මටයි තාත්තටයි අලුත් ඇඳුම් අඳිනවා. ඒ දෙන්න අස් කරන පරණ ඇඳුම් උන්වහන්සේ ගෙනහිල්ලා චීත්ත සරං වගේ දේවල් කපලා මහලා හොදලා උන්වහන්සේ පඳු පොවන ඒවට. පඳු පොවලා ඒ පරණ ඇඳුම් උන්වහන්සේ පාවිච්චි කරනවා. දැන් බොහොම සතුටින් කාලේ ගෙවුණා. පුතත් ඉන්නවා මව්පියොත් ඉන්නවා. කාලයක් මෙහෙම යනකොට මේ ස්වාමින් වහන්සේට දානෙ ලැබෙන එක අඩු වෙන්න ගත්තා. අනේ දැන් මව්පියන්ට දෙන්න තරම් දෙයක්වත් නැහැ. දැන් හිතේ දුක හිතේ බර හොඳටම වැඩි. කල්පනා කරලා දැන් ස්වාමින් වහන්සේ හොඳටම කෙසඟ වෙලා. එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇහුවා ආයුෂ්මතුනි අසනීපයක්ද කියලා. නෑ කිව්වා. ශාසනයේ ඇතුලේ ඉන්න කැමැත්තක් නැද්ද උකටලී බවක්ද කියලා ඇහුවා.
නෑ එහෙමත් නෑ. එහෙනම් පෙර බොහොම ලස්සන රූපයක් තිබ්බ පිරුණ ඇඟක් තිබ්බ ඔබ මේ තරම් වැහැරුණේ මොකක් හින්දද කියලා ඇහුවා. කාරණාව කිව්වා පිණ්ඩපාත කරලා අම්මයි තාත්තයි ජීවත් කරන භික්ෂුවක් මම. නමුත් මේ කාලේ දම්පැන් ලැබෙනවා බොහොම අඩුයි. මව්පියොත් බඩගින්නේ මං ඒ ගැන හිතලම තමයි මේ දුර්වල වෙන්නේ කියලා. මේ හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියලා තියෙන්නේ අන්න අහවල් භික්ෂුව ශාසනයේ නමට හම්බ වෙන සිව්පසේ ගිහියන්ට දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කැරියා උන්වහන්සේට වඩින්න කියන්න කියලා. එදත් භාග්‍යවතුන් වහන්සේ ධර්මශාලාවට වැඩම කරලා මේ භික්ෂූන් වහන්සේත් ගිහිල්ලා ධර්මශාලාවේ වැඩ හිටියා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට කතා කළා. මහණ මේ කියන කතාව හැබෑද? එහෙමයි ස්වාමීනි. ශාසනය වෙනුවෙන් ලැබෙන සිව්පසය ඔබ ගෙනහිල්ලා දෙන්නේ කවර පිරිසකටද කියලා ඇහුවා. ස්වාමීනි වෙන කාටවත් නෙමෙයි. මට මේ උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලබලා දුන්න මගේ ආදරණීය අම්මටයි තාත්තටයි තමයි මං ඒ සලකන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ බව දන්නේ නැද්ද? දන්නවා. නමුත් අර වටේට බලාගෙන ඉන්න අයට ප්‍රශ්න විසඳෙන්න ඕනේ. දැන් හැමෝම බලාගෙන ඉන්නේ අම්මා තාත්තා නමුත් ගිහි එහෙම සලකන අයට බුදුරජාණන් වහන්සේ මොනවා කියයිද කියලා. නමුත් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මොනවද දැක්කේ? අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී හස්ත ධාතුව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය අපේ වගේ නෙමේ රවුම්. අපේ පැතලි භාග්‍යවතුන් වහන්සේගේ තනි රවුම්. මේ රන්වන් ගොබ දෙකක් වගේ රිදී ගොබ දෙකක් වගේ නැත්තම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුන් දෙක එකතු වුණා. දෝත නගලා 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. සාදු 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 මහණේ ඔබ මම පෙර ගිය මග යන කෙනෙක්. මමත් පෙර ඔහොමයි. මං කවදාවත් මව්පියවත් හරින්නේ. අද ඔබත් ඒ මගට ඇවිල්ලා. මට හරි සතුටුයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්න ජාතක කතා ගණනාවක් දේශනා කළා. ඒ ජාතක කතාවලින් එකක් තමයි මෙන්න මේ සාම ජාතකය කියලා කියන්නේ. සාම ජාතකයේ මම මුලින් සඳහන් කළා පොඩි කාලේ ඉඳලම අහලා තියෙනවා. නමුත් අපි දන්නවට වඩා හරි ගැඹුරු ධර්මාර්ථයක් මේ සාම ජාතකය ඇතුලේ තියෙනවා. මව්පියන්ට සැලකීම තමයි මෙතන මූලික කාරණාව කතා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ට සැලකීම මොනතරම් අගය කළාද? මව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් කොයිතරම් කරුණු දේශනා කළාද? මව්පියෝ කියන අය මොනතරම් වටිනවද? භාග්‍යවතුන් වහන්සේක තැනක සඳහන් කළා අපිට කවදාවත් අම්මගේ ණය ගෙවන්නත් බෑ තාත්තගේ ණය ගෙවන්නත් බෑ. මේ මුළු පොළොව තලයේම තනිකරම සත්‍රුවන් වලින් පුරවලා අම්මයි තාත්තයි ඒ මත ඉඳවලා අම්මේ තාත්තේ මේ මුළු පොළොව තලයේම වහලා තියෙන සත්‍රුවන් ඔය දෙන්නටයි මට ජීවිතය දුන්න ණය ගෙවෙනව නේද කියලා ඇහුවොත් ඒ ණය ගෙවන්න ඒ ධනස්කන්ධයට පුළුවන්කමක් නැහැ. හේතුව තව උදාහරණයක් දේශනා කළා. එක දරුවෙක් තමන්ගේ අම්මා තියාගන්නවා එක උරපත්තක. තාත්තා තියාගන්නවා අනික් උරපත්තේ. අවුරුදු 100ක් අම්මයි තාත්තයි ඉන්නේ කර උඩ. කෑම කන්නේ කර උඩ. වතුර බොන්නේ කර උඩ. නිදාගන්නේ කර උඩ. නාවන්නෙත් කරේ තියාගෙන
ඒ දෙන්න මුත්‍රා කරන්නෙත් කර උඩ, ඒ දෙන්න මල පහ කරන්නෙත් කර උඩ. ඒ සියල්ලමත් සෝදගෙන පිරිසිදු වෙලා මව්පියොත් නාවලා පිරිසිදු කරලා උයල කවල පෝලා මේ සේරම කරනවා මව්පියෝ දෙන්න ඉන්න කර උඩ. දේශනා කරනවා ඒ තරම් කැපකිරීම අවුරුදු 100ක් තිස්සේ කරලා අම්මයි තාත්තයි බිමින් තියහම බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒ දරුවා මව්පියන්ට සැලකුවා මදි කියලා. අපිට මේ කාරණාව හිතා ගන්නවත් පුළුවන්ද? එච්චර සලකලත් මදි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ සැලකීම ඉවර කරන්න පුළුවන් වෙයිද? හේතුව මොකද්ද? හේතු ගණනාවක් තියෙනවා. අපිට මේ ලෝකේ වටිනාම සම්පත මොකද්ද? මට මේ ලෝකේ වටිනම දේ. හැම කෙනෙකුටම වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතය. තමන්ගේ ජීවිතය. මේ ලෝකේ වෙන කිසිම දෙයකට අපි එච්චර කැමති නැහැ. එහෙම තවත් දෙයකට කැමතියි කියනවා නම් ඒක බොහෝ වෙලාවට මහ මුසාවක්. තමන්ට තරම් වෙන ලෝකේ කාටවත් ආදරයක් නැහැ. මේ ලෝකේ තව බොහෝ සම්පත් තියෙනවා. අපේ තණ්හාවක් තියෙනවා. අපිට ඉඩම් වලට තණ්හාවක් තියෙනවා. අපිට මුදල් වලට තණ්හාවක් තියෙනවා. අපිට රංග රිදී මුතු ආභරණ වලට තණ්හාවක් තියෙනවා. අපිට යාන වාහන වලට තණ්හාවක් තියෙනවා. හොයාගත්ත ධනස්කන්ධයට තණ්හාවක් තියෙනවා. ඒවා නිකරුණේ දෙන්නේ නැහැ කාටවත්. හැබැයි ඒ සල්ලි මිල මුදල් රංග රිදී මුතුමැණික් වලට වඩා තණ්හාව තියෙන තවත් දෙයක් තියෙනවද? තවත් දෙයක් තියෙනවා. ඒ ඔක්කොටම වඩා තණ්හාවක් තියෙනවා තමන්ගේ අතපයවලට, තමන්ගේ ඉන්ද්‍රියන්ට. ඒ බව තේරෙන්නේ නැද්ද අපිට ජීවිතේ? තේරෙනවා. අපි හිතන්නේ වැඩි. දැන් අපි කියමු කාගේ හරි කකුලක ආබාධයක් ආවා. නැත්නම් අතක ආබාධයක් ආවා. දැන් කකුල සනීප කර ගැනීම වෙනුවෙන් ඉස්සරලම බැංකුවේ තියෙන සල්ලි වියදම් කරන්නේ නැද්ද? ලක්ෂ ගණන් වියදම් කරනවා. මොකටද? කකුල සනීප කරගන්න. දැන් සල්ලි ඉවරයි. ඊට පස්සේ මාල දෙකක් විකුණනවා. වලු දෙකක් විකුණනවා. ළඟ තියෙන මේ මාල වලු විකුණලා දැන් බේත් කරනවා. දැන් ඒවත් ඉවරයි. ඊට පස්සේ ඉඩමක් දෙකක් විකුණනවා. නමුත් තාම කකුල සනීප නෑ. දැන් ඉඩම් විකුණපු සල්ලිත් ඉවරයි. ඊට පස්සේ කෙනෙක් අදහසක් දෙනවා, කල්පනා කරනවා ඉන්දියාවේ ගියොත් නම්, සිංගප්පූරුවේ ගියොත් නම් මේක සනීප කරගෙන එන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් සල්ලි වැඩිපුර යනවා. ඒක ගැන හිතන්නේ කකුල වටින හින්දා. වාහනක් තියෙනවා නම් 2-3ක් විකුණනවා. ඒ සල්ලිත් අරගෙන පිට රට යනවා. දැන් ඉඩ කඩන් වාහන ඔක්කොමත් ඉවරයි. සමහර වෙලාවට ඉන්න ගේත් උකසට තියලා. කකුල වෙනුවෙන්. හැබැයි එහෙනුත් කකුල සනීප වෙන්නේ නැහැ. ආයේ එනවා ලංකාවට. ලංකාවට ආවම දොස්තර මහත්තයා බලලා කියනවා දැන් නම් කාරණාව දිගදුර ගිහිල්ලයි තියෙන්නේ. තවත් මේ කකුල මෙහෙම තියා හිටියොත් ජීවිතයට හානි වෙන්න තියෙන ඉඩ වැඩි කියලා. ඒක හින්දා ජීවිතේ රැක ගන්න නම් දැන් මොකද කරන්න ඕනේ? කකුල කපන්න වෙනවා. දැන් බලන්න මුළු ශේෂතම ඉවරුනේ මොකක් වෙනුවෙන්ද? කකුල වෙනුවෙන්. දැන් කකුලත් කපන්න වෙලා. දොස්තර මහත්තයා අපිට කොලයක් දීලා යනවා. මොකද කරන්නේ? කකුල අයින් කරන්න කැමති නම් මේක අස්සම් කරලා තියන්න. ඊළඟට දොස්තර මහත්තයා එනකොට අස්සම් කරලා නැද්ද? අස්සම් කරලා. කකුල තවත් තිබ්බොත් ජීවිතයට බලපානවා නම් කකුල අයින් කරන්න කැමති. අර නැති වෙච්ච දේවල් ගැන හිතන්නේ නැහැ. එහෙනම් දැන් වැඩියෙන්ම තණ්හාව තියෙන මොකේටද? ජීවිතේට.
වැඩියෙන්ම තණ්හාව තියෙන්නේ තමන්ගේ ජීවිතයට. එහෙනම් වැඩියෙන්ම ආදරේ තියෙන්නේ තමන්ගේ ජීවිතයට. වටින්නේ ඒක මට දුන්නේ කවුද කියන එක. එහෙම නේද? මම මේ තරම් කැමති වස්තුව මට දුන්නේ කවුද කියන එක. ඒක දුන්නේ අම්මා. ඒක දුන්නේ තාත්තා. එහෙනම් මේ ලෝකෙ මට වටිනාම දේ දුන්න මේ දෙන්න වෙනුවෙන් මං මොන තරම් කැපකිරීම කරන්න වෙයිද? මං මොන තරම් ඒ දෙන්නට සලකන්න වෙයිද? ජීවිතේ දෙනකොට තව කීයක් දේවල් දුන්නද? අපි ඒ හිතන්නකෝ. සමහර වෙලාවට මෙතෙන්ට කවුරු හරි හතුරු පිරිසක් ඇවිල්ලා ඒගොල්ලෝ ලැහැත්තිය අපිට වහපොවන්න. කවුරුවත් වහපොවන්ඩ ලේසියෙන් කට ඇරලා ඉඩ දෙයිද? ඒක නම් වෙන්නෙම නෑ. කොහොම හරි බලෙන් ඒ පිරිස අඬුවක් දාලා උලක් දාලා පිහියක් දාලා කට ඇරියොත් මිසක් නැත්තම් වහවක් කරන්න කට ඇරලා දෙන්නේ. ඒ වුණාට අම්මගේ බඩේ ඉන්න කාලේ බැරි වෙලාවත් අම්මට අපි එපා නම් අම්මා අපි නැති කරන්න නොයෙක් උපක්‍රම යොදනවා. ඒ අයට අම්මලා කියන කාරණාව වටින්නේ නැහැ. නමුත් අද එහෙම ඊටා සියුම් ක්‍රම තියෙනවා. ඊටාම සුළු බෙහෙත් පෙත්තක ඉඳලා ওই දේ කරන්න පුළුවන්. දැන් ඒතකොට අම්මා ඒක පාවිච්චි කළොත් කුසේ ඉන්න දරුවා දිය කරන්නයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. දැන් නම් කෑකෝ ගහලා කට හිර කරගෙන වහපොවන්න දෙන්නේ නැතුව ඉන්නවා. දැන් අම්මගේ බඩේ වැඩෙන කාලේ කට පියාගත්තට හරියනවද? දරුවයි අම්මයි සම්බන්ධ වුණේ වෙනම ඉන්ද්‍රියක් කරා. ආන්ගේ ඉන්ද්‍රියේ හරියට නිකන් අර නෙළුම් දණ්ඩක මානෙල් දණ්ඩක වගේ සිදුරු තියෙනවා. මේ සිදුරු සහිත මේ සම්බන්ධ වීමෙන් තමයි අම්මගේ තියෙන ආහාර දරුවට පෝෂණීය දේවල් හැටියට ලැබෙන්නේ. අම්මා අර වාගේ දෙයක් පාවිච්චි කළොත් ඒකත් මේක දිගේ දරුවට ලැබෙනවා. ඒ දරුවට කරගන්න දෙයක් තියෙනවද? මව් කුසෙන් දිය වෙලා එළියට යනවා. එහෙම කරන්න බැරි වුණොත් ඔය ගබ්සා කිරීම වාගේ දේවල් කරලා කෑලි කෑලි වලට කපලා එළියට අරන් දාන්නත් පුළුවන්. අපි මේ කතා කරන මොහොතේ ඔය වාගේ දේවල් කොච්චර ලෝකෙ වෙනවද? සංසාරේ පින් කරලා අපිට පිහිට වෙයි කියලා මව් කුසකට ඇවිල්ලා බැහැගත්ත අය කී දෙනෙක් දිය වෙලා යනවද? කී දෙනෙක් කපලා කුණු බාල්දි වල දානවද? නමුත් පුදුමේ කියන්නේ අපේ අම්මට එහෙම කරන්න හිතුනේ නැති එක. එහෙම කළා නම් අද ඔබත් මෙතන නැහැ, මමත් මෙතන නැහැ. සමහර අය බිහි කරලා පස්සයට වැහුවා. සමහර අය බිහි කරලා වැසිකිලි වලේ දැම්මා. සමහර අය බිහි කරලා කුණු කානුවේ දැම්මා. අපේ අම්මා එකක්වත් කරලා නැහැ. අපි අරගෙන ගෙදරම ඇවිල්ලා මැස්සෙකුට මදුරුවෙකුට කෝඳුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව හදලා වඩලා පෝෂණය කරලා අද මේ ඉන්න තැනට ගෙනල්ලා තියෙනවා. අම්මගේ ඇඟේ කොහෙවත් නැහැනේ කිරි කියලා જાතියක්. ඇඟ පුරාම කොහෙ බැලුවත් තියෙන්නේ ලේ විතරයි. නමුත් අපිට බඩගිනි වෙච්චහම පොඩි කාලේ අම්මා කිරි පොවනවා. එතකොට අම්මා මොනවද මේ පොවන්නේ ඇත්තේ? අපි කිරි නමින් බීලා තියෙන්නේ අම්මගේ ලේමයි. නමුත් ලේ පාටද ඊට වඩා හරි වෙනස්. අම්මගේ කොහේ හරි කැපුණොත් ගලාගෙන යන්නේ රතු ලේ. අපි කිරි බීපු පියවිර කැපුණොත් ඒත් ගලන්නේ රතු ලේ. හැබැයි ලේ සුවඳද? ලේ වල තියෙන්නේ පිලී ගඳ. අපි ලේ වල ගඳට කොහොමත් කැමති නැහැ. ලේ ටිකක් දිවේ ගාලා බැලුවොත් මොන වගේ රහක් දැනෙයිද? ඒත් දැනෙන්නේ මලකඩ රහක් වගේ මහ පිලී රහක්. ඒ වුණාට පුංචි ළමයි වඩාගෙන සිපගත්තාම අම්මගෙන් කිරි බීලා ඉවර වෙච්ච ගමන් අපි කියනවා අනේ මේ ළමයා ගාව සිනි ගඳයි නාවලා ගේන්න කියලා. එහෙම කියන්නේ නැහැ කවදාවත්.
එනම් මොකද කියන්නේ. ඒ අයි සිපගෙන කියන කිරි සුවඳයි කියලා. නමුත් මේ පරිවර්තනය මොකේද අර විටක පිළී ගඳ හබාපු ලේවලම තමයි. එදා පිළී ගඳයි මෙදා සුවඳයි අම්මගේ සෙනෙහසට මේද. සෙනෙහසේ සුවඳම තමයි යෙදැනෙන්. මවකට ඒවාගේ පරිවර්තනයක් කරන්න මොන තරන් සෙනෙහසක් තියෙනවාද. ලොකු මහත් කරලා හදල වඩල පෝෂණය කරලා මේ ඉන්න තැනට ගේන්ඩ කරපු කැපකිරීම අපි දන්නේ නෑ. ජීවිතයේ අපිට දුන්න එක වටිනාම සම්පත. අන්න ඒ නිසා අම්මටයි තාත්තටයි තියෙන ණය පහසුවෙන් නම් ගෙවල ඉවර කරන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ. භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂූන් වහන්සේගේ ක්‍රියාවාගේ කරලා මෙන්න මේ සාම ජාතකයත් ගෙන හැර දැක්වුවා. පින්නතුනී එක වැඩි පවුලක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ කතාව දේශනා කළා. මහන ඔබ පෙර මම ගිය මග යන කෙනෙක් කියලා දේශනා කළේ. භික්ෂූන් වහන්සේලා ආරාධනාවක් කළා ස්වාමීනී මේ කතාව අපිට දේශනා කරන්න කියලා. එතකොට මේ සාම ජාතකයත් දේශනා කළා. ගඟක් දෙපස වැදිගම්මාන දෙකක් තිබ්බා. එක වැදිගමක 500ක් පිරිසක් හිටිය එක ගමක. ගම් දෙකේම 1000යි. මේ ගම් දෙකේම ඉන්නවා නායක පවුල් දෙකක්. ඒ නායක පවුලේ පිරිස දවසක් සාකච්ඡා කළා මගේ ගෙදර දුවක් ඉපදුනොත් ඔබට පුතෙක් ඉපදුනොත් මගේ දුව ඔබේ පුතාට විවාහ කරනවා. ඔබේ පුතා මගේ දුවට දෙන්න. අපි ඒ විවාහ කරමු. එහෙම වුණොත්. එහෙම කතිකා කරලයි තිබුණේ. කල්යල් ඇවෑමෙන් වැදිගම් දෙකේම නායක ගෙවල් දෙකේ කාන්තාව දෙන්න ගැබ් ගත්තා. ඒ දෙන්න නිසි වයසට ඇවිල්ල බිහි කළේ එක්කෙනෙක් දුවක් එක්කෙනෙක් පුතෙක්. පුතා බිහිකරපු පවුලේ අය පුතාට නම තිබ්බා දුකුල කියලා. දුව බිහිකරපු පවුලේ අය දුවට නම තිබ්බා පාරිකා කියලා. දුකුලයි පාරිකයි ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා තරුණ වයසට ආවා. මව්පියෝ යෝජනාවක් කළා පුතේ දැන් ඉතින් විවාහ වෙන්න වයස. අපි ඒකට ලෑස්ති වෙමු කියලා. දුකුල කුමාරයා විවාහය ගැන කියනකොට කන් දෙකේ ඇඟිලි ගහගත්තා. මට නම් ඒ වචනේ ඇහෙන්නවත් කියන්න එපා කියලා. මගේ ජීවිතේ එහෙම කාරණාවකට මං කිසිසේත් කැමති නෑ කියලා. පාරිකා කුමාරිටත් ඒ මව්පියෝ යෝජනා කරාම ඇයත් කන් දෙකේ ඇඟිලි ගහගත්තා. ඇයත් කියනවා මට නම් කියන්න මේපා ඔය කතාව. නමුත් දැන් දුකුලත් දන්නවා පාරිකත් දන්නවා කවුරු එක්කද විවාහ වෙන්න වෙන්නේ කියලා. ඒ හින්දා දුකුල කුමාරයා ලියුමක් ලියවා. ලියලා ඒක පාරිකාට යවුවා. ඔබට විවාහ වෙන්න උවමනා නම් මගෙත් එක්ක විවාහ වුණොත් හැබැයි අපි දෙන්න අතර කායික සම්භෝගයක් නම් කවදාවත් නැහැ. එහෙම අකමැති නම් වෙන කෙනෙක් හොයාගෙන විවාහ වුණාට කමක් නැහැ. හැබැයි මේ ලියුම මෙහෙන් එහාට යනකොට අනික් ලියුම එහෙන් මෙහාට එනවා. ඒ ලියුමේ තියෙන්නේ ඒ කතාවම තමයි. දෙන්නම ඒ ඇසුරට කැමති නැහැ. නමුත් මව්පියෝ සනසන්න ඕන නිසා දෙන්න විවාහයට කැමති වුණා. විවාහය සිද්ධ වුණා. දෙන්නම එකට ජීවත් වෙනවා කවදාවත් කායික සම්බන්ධතාවයක් නැහැ. මොකක්ද ඒකට හේතුව? මේ දෙන්නම මේ මව්පියන්ගේ කුසට එන්නේ බඹලොව ඉඳලා. ඒ නිසා මේ කායික සංසර්ගයක් ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. හේතුව බඹලොව කාන්තා ඇසුරක් නැති හින්දා. දිව්‍ය ලෝකේ ගැන කතා කරනකොට නම් අපි දිව්‍ය අංගනාව ගැන කතා කරනවා. නමුත් බ්‍රහ්ම ලෝකේ ගැන කතා කරනකොට කවදාවත් එහෙම පිරිසක් ගැන අහලම නැහැ.
බ්‍රහ්ම ලෝකයේ කාන්තා පිරිසක් නැති හින්දා. අති දීර්ඝ ආයුෂ මහා කල්ප ගණන්. එහෙම සම්බන්ධයක් නැති හින්දා ඒ සම්බන්ධය හැම වෙලාවෙම පිළිකුල් කරනවා. නමුත් වැඩි කුලයකට අයිති දඩේමේ යන්නේක මස් විකුණන එක මේ වාගේ දේවල්වත් මේ දෙන්න කරන්නේ නැහැ. ටික කාලයක් ගියහම මව්පියෝ ඇහුවා කුල සම්මත රැකියාවවත් කරන්නේ නැති අනුන් මරලා ගෙනත් දෙන මස්වත් විකුණන්නේ නැති ඔය දෙන්න මොනව කරන්න හිතාගෙන දින්නේ කියලා. ගත් කටටම කිව්වා අවසර ලැබෙනවා නම් මහාන වෙන්න කියලා. එහෙනම් ඉතින් මහාන වුණාට කමක් නැහැ කියලා කිව්වා. පුදුම සතුටක්. මව්පියන්ට වැඳා අවසර ඉල්ලගත්තා පිටත් වුණා හිමාලයට. හිමාලේ ඉඳලා ගලාගෙන එන ගඟක් තියෙනවා මිග සම්මත කියලා. මේ ගඟෙන් එගොඩ වෙලා යනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ වෙලාවේ කල්පනා කළා මේ යුවලට පන්සල හදලා දෙන්න ඕනේ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කරුණු කියහම මිග සම්මත ගඟෙන් ඔබ්බේ උඩහට වෙලා පන්සලක් හදලා පැවිදි වෙන්න අවශ්‍ය තවුස් පිරිකර එහෙ තියලා ඒ පන්සලේ ඉඳලා ගඟ ගාවට එක්කෙනෙකුට විතරක් එක පාර ගමන් කරන්න පුළුවන් පාරක් හැදුවා. එනවනම් එක්කෙනා පස්සේ එක්කෙනා මිසක් දෙන්නෙකුට කෙලින් ගමන් කරන්න බෑ. චූටි අඩි පාරක්. පාරත් හදලා තියලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා යන්න ගියා. මේ දෙන්න ගඟයින දිගේ යනකොට අර පාර දැක්කා. පාර දිගේ හැරිලා යන්න ගියා. යනකොට පන්සල දැක්කා. ඊළඟට තවුස් පිරිකර දැක්කා. අපි කෙරෙහි අනුකම්පාවෙන් සක්‍ර දේවේන්ද්‍රයෝ වෙන්න ඇති පන්සල හදලා පිරිකර තියලා තියෙනවා. තමන්ගේ ගිහිවත් අයින් කරලා අඳුන් දිවිසම් ඇඳගෙන තාපසයෙක් වගේ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. තමන්ගේ දේවියත් පැවිදි කළා. බොහෝම සතුටින් ඊටාම නිදහසේ ගුණධර්ම ආරක්ෂා කරගෙන මේ යුවල සිල් ගුණ පුරනවා. උපස්ථාන කරන්න සක්‍ර දේවේන්ද්‍රයෝ එනවා. සක් දෙවිඳු දෙව්ලොවෙන් බැහැලා වනාන්තරයේ සිල් රකින්න දුකුල පණ්ඩිතයන්ටත් පාරිකා දේවියටත් උපස්ථාන කරනවා. අපි හිතනවට වඩා හරි වෙනස් නේද එතකොට? උපස්ථානෙට ඇවිල්ලා ඉන්නේ දෙවියෝ. දෙවියෝ එහෙම එයිද? දෙවියෝ එහෙම එන්නේ කොහොම අය ගාවටද කියන කාරණාව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ උතුම් ධර්ම කාරණාව පිළිබඳ සාකච්ඡාව පළවෙනි දේශනාව හැටියට මෙතනින් නිමා කරමු. මෙහි ඉතුරු කොටස ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරන්න ඉඩ ඉතුරු කරමු.